Preview. ඇත්තටම ලේඛන කලාවට මම යොමු වෙන්නේ බොහොම මගේ පොඩි කාලේ ඉඳලා මම ලේඛන කලාවට ඒක ආසාවක් දැක්වුවා. මොකද මම පොඩි කාලේ ඉඳලම ගොඩක් පොත්පත් වලට බැහැ වෙච්ච කෙනෙක්. මම ගොඩක් පොත් කියවුවා. ඉතින් ඒ දේවල් ඔස්සේ මට ලිවීම කියන දෙයට මම නිතරින්ම යොමු වුණා. ඉතින් මුලින්ම මම ඇත්තටම විජය සමත වගේ පත්තර වලට ලිපි සැපෙව්වා මම පාසල යන කාලෙදිම. විශේෂයෙන්ම විජය පත්තරේට මම ඒ කාලේ නිර්මාණය කරා කපුටු කාක් කියලා කාටුන් එකක් චිත්‍ර කතාවක් විදිහට. ඉතින් පාසල් ජීවිතයේදී ඇත්තටම ඒ කියන්නේ මේ පාසල් කාලේ ඒ කියන්නේ මේ පාසල් ඒ කියන්නේ සම පාසල් අතරේ මිතුරන් අතරේ ඒක ගොඩක් ජනප්‍රිය වුණා ඒ කතාව. ඉතින් එහෙම තමයි මගේ මුලින්ම මම ලේඛනයට පිවිසුනේ. මුලින්ම මම මුද්‍රිත කෘතියක් විදිහට මගෙන් එළියට එන්නේ වසිදාරය කියන කෘතියක 2008 වර්ෂයේදී. ඊට කලින් මම පාසල් කාලේදී මම ඒ කියන්නේ අත්පිටපතක් විදිහට නිර්මාණය කරා ගල්ගේ කන්ද කියලා. ඒක මොකද ඒ කාලේ අපි බොහොම ආසාවෙන් කියවපු හකල්බරි ෆින් ඊළඟට මඩෝල් දුව වගේ කතා. ඒ කියන්නේ අසුරෙන් ලබාගත්තේ උත්තේජනයේ ආස්වාදය හරහා නිර්මාණය කරපු මම හිතනවා මම ඒතර 4 වසරේ ශිෂ්‍යයෙක්. ගල්ගේ කන්ද කියලා මම කෘතියක් නිර්මාණය කරා. ඒක ඇත්තටම මුද්‍රිත මාධ්‍යයෙන් පැමිණියේ නැහැ. ඒක ඉතින් මගේ පාසල් මිතුරන් අතර මම කියවන්න දුන්නා. ඊට අමතරව තවත් වරද කාගේද කියලා මම තව කෘතියක් නිර්මාණය කරා ඒ වසිදාරය කියන කෘතියට කලින්. ඒකත් මුද්‍රණයෙන් එළියට ආපු කෘතියක් නෙමෙයි. මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ආපු මගේ පළවෙනි කෘතිය තමයි වසිදාරය කියන කෘතිය. ඒකට පාදක වෙන්නේ ඇත්තටම ඒ කියන්නේ මම ඇත්තටම දැන් තෝරගෙන මම මේ වැඩි නැඹුරුතාවයක් දක්වන සහ මම ආදරය කරන අద్భుත ජන කතා ශානරය. ඒ කියන්නේ ලංකාවේ බොහොම 60 70 දශකයේ බොහොම ඉහළින් තිබිලා පසු කාලීනව බොහොම චූල සාහිත්‍යාංගයක් විදිහට ලංකාවේ ඒක වැළලීලා ගියා. ඉතින් නමුත් මම 2008 වර්ෂයේදී එළි දක්වපු ඒ වසිදාරය කියන කෘතිය ඒ අద్భుත ජනක නවකතා ශානරයට යලිත් පණ දීලා ඒක වෙනස් මාවතක් ඔස්සේ ගෙනියන්න මම දර පළවෙනි උත්සාහය. ඉතින් ඒකට පාදක වෙච්ච සිද්ධිය තමයි ඉතින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ගුරුවරියක්, ඒ කියන්නේ කොළඹ තමයි උගන්වන්නේ. එයා පාසල් නිවාඩුවක් ලැබිලා ගමට එනවා. ඒ ගමට එන අතරේදී යාට මුහුණ දෙන්න වෙන යම්කිසි අద్భుත ජනක සිදුවීමක් හරහා තමයි මේ කතාව බැඳෙන්නේ. ඉතින් ඒ ඔස්සේ ඉතින් කුතුහලය සහ භීතිය දනවන කතාවක් දිව යනවා. ඉතින් ඇත්තරම පළවෙනි කෘතිය විදිහට ඒ කෘතියට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් ඒ කියන්නේ පාඨකයන්ගේ ප්‍රතිචාර මට ලැබුණා. මම ඇත්තට මෙච්චර ලොකුවට ඒ කියන්නේ එහෙම ලැබෙයි කියලා මම ඇත්තටම හිතුවෙත් නෑ මගේ පළවෙනි කෘතිය විදිහට. නමුත් ඒකට ඇත්තටම ලොකු ප්‍රතිචාරයක් මට ලැබුණා. ඉතින් ඒ ඔස්සේ ලැබුණු දිරිමත් කිරීම හරහා මම මගේ අනෙක් නිර්මාණ වලට ගියා. මේ වෙනකොට 2008 වර්ෂයේදී අවසිදාරය කියන කෘතියෙන් පටන් අරගෙන 2020 වර්ෂයේ වෙනකොට මගේ අතින් කෘති 13ක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සියලුම කෘතීන් අద్భుත ජනක කතා, රහස් පරීක්ෂක කතා හා ත්‍රාස ජනක නව කතා කියන විවිධ ශානර ඔස්සේ දිවෙන කතා. ඉතින් ඒ අතරින් ගත්තොත් එහෙම මම දෙවෙනි නව කතාව විදිහට නිර්මාණය කරේ සාතන්ගේ හෝරාව කියන නවකතාව. ඒකට මම පාදක කරගත්තේ ඇත්තටම අපේ මේ ලංකාව තුල වගේම ලෝකයේ තුලමත් බොහොම ජනප්‍රිය වෙච්ච කතා මාලාවක් තමයි මේ ඩ්‍රැකියුලා කියන සංකල්පය. කතා මාලාව සහ ඒ ඊහාට බෙදිච්ච සංකල්පය. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී මිනිස්සුන්ගේ ලේ උරා බීලා ජීවත් වෙන මලනොමල ආත්මයක් කියන සංකල්පය තමයි ඩ්‍රැකියුලා කියන කතාවේට පාදක වෙන්නේ. ඉතින් අර ඒ සංකල්පය යොදාගෙන ලංකාව තුල කතාවක් නිර්මාණය කරන්න මට ආසාවක් තිබුණා. ඉතින් ඒ ඔස්සේ මම මේක මේ ඒ අහමු සිදුවීමක් ඔස්සේ යලිත් නැගිටින ඒ වගේ මලනොමල ආත්මයක් සන්තියාගු කියන ඒ චරිතය, ඒ කියන්නේ සාතන් කියලා මේ හඳුන්වන්නේ.
ඉතින් ඒ චරිතය සහ ඒ චරිතයට අන්තිමට ඒ කියන්නේ අත්වැරදීමකින් එයාව ආපහු මේ ලෝකෙට ගේන සේතුපාල ගුරුන් වහන්සේ ඉන්ස්පෙක්ටර් ලකි සහ වෛද්‍ය මනෝ ඉදිරිසූරිය කියන ඒ තුන් දෙනාට මුහුණ දෙන්න වෙන විවිධාකාර විහිසුණු ගණයේ සිදුවීම් මාලාවක් පාදක කරගෙන ඩ්‍රැකියුලා කියන අර ශානරයේ තියෙන අර විවිධ කොටස් ඒ කියන්නේ ඒකේ තියෙන විවිධ ලක්ෂණ තියෙනවානේ. අන්න ඒ ලක්ෂණ අඩංගු කරලා තමයි මම සාතන්ගේ හෝරාව කියන කෘතිය නිර්මාණය කරේ. ඇත්තටම වසිදාරා වගේම සාතන්ගේ හෝරාවටත් උපරිම ප්‍රතිචාරයක් මට ලැබුණා. ඒතර ඒ ඔස්සේ ලබාගත් උත්තේජනය හරහා මම මේකේ දෙවෙනි කොටසක් නිර්මාණය කරා යක්ෂයා කිසිසේත් නොනිදයි කියලා. එතකොට ඒ සාතන්ගේ හෝරාව කතාවෙම දිගුවක් විදියට ඒ කියන්නේ ඒ සන්තියාගෝ කියන චරිතයම තවත් දිගුවට ගෙනහිල්ලා එතන නිර්මාණය කරා වෙනම තවත් කතාවක්. එතකොට ඒකත් ඒ අර ඩ්‍රැකියුලා ඒ චරිතය හා බැඳුණු ඒ සිදුවීම් එක්ක ඒ තියෙන විවිධ ලක්ෂණ සහිත කතාවක් විදිහට නිර්මාණය කරේ. එසේ එතනින් එහාට මට අවශ්‍ය වුණා ඇත්තටම මේ ලංකාව තුල ඇත්තටම අපේ රටේ මේ ජේම්ස් බොන්ඩ් වගේ කතා රහස් ඔත්තුකරුවන් රහස් පරීක්ෂකයන් මේ වගේ ඔස්සේ බැඳිච්ච ඒ කියන්නේ විවිධ ඒ කියන්නේ ලංකාව තුලින් එසවෙච්ච චරිත වගේ අපිට හඳුනා ගන්න පුළුවන් චරිත අඩංගු කෘතීන් ඇත්තටම නැහැ. ඒ කියන්නේ අපිට 60 70 දශකයේදී අපිට දැන් ওই පියදාස සිරිසේන මහත්මයා කෝංගොඩ වික්‍රම්පාල කියන චරිතය මුණ ගැහෙනවා. ඊට අමතරව අපිට චරිතයක් විදිහට ගොඩක් මිනිස්සු අතරට ගියපු චරිතයක් තමයි මේ ඩීමන් ආනන්ද මහත්මයාගේ ඩිකී වීරකෝන් කියන චරිතය. ඒ චරිතය ඇත්තටම බොහොම සජීවී චරිතයක් විදිහට මිනිස්සු අතරට ගිහිලා තිබුණා. ඊට අමතරව එතුමා නිර්මාණය කරපු ජේම්ස් බණ්ඩා ඒ කියන්නේ ජේම්ස් බොන්ඩ් චරිතය ඇසුරෙන් තමයි එතුමා ඒ කියන්නේ සියලුම මේ ලක්ෂණ අඩංගු වෙලා තමයි ඒක තිබුණේ. ඉතින් ඒ අර ජේම්ස් බොන්ඩ් චරිතය අනුසාරයෙන් තමයි ජේම්ස් බණ්ඩා 0.19 කියන චරිතය ගොඩනගලා තියෙන්නේ. ඉතින් අර මටත් ඇත්තටම අවශ්‍ය වුණා ලංකාව තුල මේ වගේ කැපී පෙනෙන මොන හරි සාහිත්‍යය තුල කැපී පෙනෙන චරිතයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. මොකද මම පොඩි කාලේ ඉඳලම ඇත්තටම ඒ කියන්නේ අර වීරයන් අඩංගු ඒ කතා සහ වීරයන් ඇදහිීමේ කලාවක් මගේ ළඟ තිබුණා. ඒ කියන්නේ විශේෂයෙන් ටාසන් වගේ චරිත, ටින්ටින් වගේ චරිත. ඉතින් අර ඇත්තටම මගේ ලෝකේ ලොකු වීරයෝ සුපර්මෑන්, බැට්මෑන්. ඉතින් ඒ වගේ ඔස්සේ හැමදාම මගේ ඔළුවේ මම අහපු ප්‍රශ්නයක් තිබුණා. ඇයි අපිට අපේ සාහිත්‍යය තුලින් මේ වගේ චරිත නිර්මාණය කරන්න බැරි? ඇයි අපිට බැරි මේ වගේ ඉසවෙච්ච චරිත මිනිසුන්ගේ අතරේ ජීවමාන වෙන චරිතයක් අපිට නිර්මාණය කරන්න බැරියයි. ඉතින් අර ඒ සංකල්පය ඔළුවේ තියාගෙන තමයි මම ඊළඟට මම නිර්මාණය කරන්නේ මේ ඉන්ස්පෙක්ටර් ත්‍රාස කියන චරිතය. ඒ ත්‍රාස කියන චරිතය අත්‍තරම නිර්මාණය කරන්න මට ගොඩාක් බලපෑවේ බටහිර නිර්මාණය වෙච්ච ඒ කියන්නේ ජේම්ස් බොන්ඩ් ඒ වගේ ඒ කියන්නේ රහස් ඔත්තුකරුවන් ඔස්සේ නිර්මාණය වුණු කතා තමයි මම ඇත්තටම නිර්මාණය කරන්න මේ කියන්නේ මේ චරිතය නිර්මාණය කරන්න මම යොදාගත්තේ. ඉතින් ඒ ඔස්සේ තමයි ඉන්ස්පෙක්ටර් ත්‍රාස කියන කෘතිය නිර්මාණය කළේ. ඊළඟට මගේ අතින් නිර්මාණය වෙන්නේ මේ ලේතවරුන් රෝසමල් කියන කෘතිය. ඒ කෘතියට අත්තරම් පාදක වුණේ මම 2008 වර්ෂයේ ඉඳන් ජීවත් වුණේ මරදාන ප්‍රදේශයේ කොළඹ මරදාන ප්‍රදේශයේ. ඒ මරදාන ප්‍රදේශයේදී මම සේවය කරපු මේ කියන්නේ ටෙලිකොම් මූලස්ථානය. එතකොට මම එතන තමයි වැඩ කරේ. එතනට මම යන්නේ හැමදාම උදේ බස් රථයෙන් තමයි ගියේ. ඉතින් අර පාරට අවිල්ලා මම බස් එකේ නගින්න ඉන්නකොට මේ මගේ ඒතර මේ අපි හිටියේ මේ නවතන් පොළොව නතරලා. ඉතින් එතන යාළුවෝ ගොඩක් මට හිටියා. ඉතින් විවිධ තැන්වල සේවය කරන. එතන හිටියා ඇත්තටම මේ අසන් කියලා මහත්මයෙක් කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. ඉතින් එතුමායි මමයි තමයි හැමදාම උදේට පාරට එන්නේ. ඉතින් ඒ එන අතරදී එතුමා දවසක් මට මේ ඒ මරදාන ඒ අපි නගින බස් හෝල්ට් එකේ එතන හිටපු තරුණියක් මට පෙන්නලා ඇහුවා මේ තරුණිය ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් මම ඉතින් එතුමාට කිව්වා ඉතින් මේ බොහොම ඉතින් වැදගත් රස්සාවකට යන මිනිස්සෙක් එහෙම වෙන්නේ නැති එහෙම කියලා. ඊට පස්සේ කිව්වා නෑ වා හිතන දේ වැරදි. මෙයා ඇවිල්ලා ඇත්තටම මේ රාජගිරිය පැත්තේ මේ පාතාලයකට සම්බන්ධ තරුණියක්. මෙයාට කොයි වෙලාවකවත් පොලිසිය කියන්නේ මේ පොලිසියෙන්වත් කොහෙන්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. එයා ඒ තරමටම ඒ කියන්නේ ලොකු විවිධ තැන් වලට ඒ කියන්නේ රජේට පවා සම්බන්ධකම් තියෙන විවිධ දේශපාලන චරිත වලට සම්බන්ධ කෙනෙක්. ඒ වගේම පාතාල ලෝකයේ ඉහළම ඉන්න පාතාල නායකයන් සමග සම්බන්ධකම් තියෙන කෙනෙක්. ඉතින් එයා කරන්නේ ස්මග්ලිං කරන කෙනෙක් එයා. ඉතින් අර
ඒක නිසා මේ කාටවත් මේ ඇඳගෙන බලන ඉන්න හැටියට යාව එහෙම කෙනෙක් කියලා කියන්න බෑ. නමුත් එයාගේ අත්චරිතය මේකයි කියලා මට නිකන් පොඩි විස්තරයක් කරා. ඒ විස්තරේ හරහා මගේ ඔළුවට එවෙලෙම කතාවක් ඇත්තටම ගොඩ නැගුණා. ඒ කියන්නේ මේ එහෙම කියන්නේ බාහිරින් අපිට මන ගන්න බැරි. නමුත් අභ්‍යන්තරයේ ඒ වගේ ටිකක් බොහොම විහිදුණු දේවල් වලට සම්බන්ධ වෙච්ච තරුණියක් වටා ගෙතිච්ච කතාවක් සහ හැබැයි ඇයගේ ඇත්තටම ඒ කතා ඒ කියන්නේ ඒ කතාවේ ඒ කෙලවර ඒ කියන්නේ යාට ඇත්තටම මේ දේවල් ඔස්සේ ගිහිල්ලා යාට ලැබෙන දෙයක් නැහැ. යා ඇත්තටම ඒ නරක දේවල් පස්සේ ගිහිල්ලා අන්තිමට යා ජීවිතේ අතරමං වෙනවා. අන්තිමට ජීවිතෙන් වන්දි ගන්න වෙනවා කියන දේ මට හුවා දක්වන්න අවශ්‍ය වුණා. ඉතින් අර ඒ ඔස්සේ මට ඇත්තටම අර බටහිර ජේම්ස් ඇඩ්ලි චේස්ගේ අර කතාවල තියෙන අර වේගවත් කතා ශෛලිය අනුගමනය කරලා කතාවක් නිර්මාණය කිරීම අවශ්‍යතාවයකුත් තිබුණා. ඉතින් අර ලංකාවේ සාහිත්‍යයට ත්‍රාසජනක නව කතා. ඒ කියන්නේ මොකද දැන් අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ ප්‍රභේද කියන දේවල් හරි අඩුයිනේ අපිට හොයාගන්න. මොකද ලංකාවේ අපි අద్భుත ජනක නවකතාවක් නිර්මාණය කරත් සමහර විට ඒක අපි ලංකාවේ සාහිත්‍ය තුළ තියන තැනක් නැහැ. ඒක හිතන්නේ සමහරු ඒක ඒ කියන්නේ මේ කැටගරයිස් කරන්න හදන්නේ ඒක රහස් පරීක්ෂක කතාවක් විදිහට. නමුත් ඒක ඇත්තටම අයිති වෙන්නේ බටහිර හොරර් කියලා අපි හඳුන්වන කියන අద్భుත ජනක කතා විහිසුණු කතා කියන ඒ ශානයට තමයි අයිති වෙන්නේ. ඩිටෙක්ටිව් කියන්නේ එකක්, එතකොට ක්‍රයිම් කියන්නේ තව එකක්, ඊළඟ ත්‍රිලර්ස් කියන්නේ තව එකක්. එතකොට දැන් ඇත්තටම ගත්තොත් එහෙම මම මේ ලංකාව තුළ ත්‍රිලර් කියන ශානරය ඔස්සේ ගොඩනැගිච්ච කතාවක් විදිහට තමයි ඉදිරිපත් කරේ මේ ඔය ලේතවුරුන් රෝසමල් කියන කතාව. ඊළඟට මගේ අතින් නිර්මාණය වෙන්න මේ ඩ්‍රැකියුලා සොහොනෙන් නැගිටි කියන කෘතිය නිර්මාණය වෙන්නේ 1960 දශකයේ නිර්මාණය වෙච්ච ඩ්‍රැකියුලා has risen from the grave හැමර් ෆිල්ම් කෝපරේෂන් ආයතනයෙන් බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු ඒ ඩ්‍රැකියුලා has risen from the grave කියන චිත්‍රපටයේ තිර නාටකයේ ආශ්‍රයෙන් තමයි මම මේ ඩ්‍රැකියුලා සොහොනෙන් නැගිටි කියන ඒ නවකතාව නිර්මාණය කරන්නේ. අත්‍තරම ඩ්‍රැකියුලා නවකතාවල ඉතිහාසය ගත්තොත් එහෙම මුල්ම නවකතාව ඒ කියන්නේ බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා කියන නවකතාවේ සිංහල පරිවර්තනය 1961 වර්ෂයේදී චන්ද්‍ර අනගිරත්න මහත්මයා විසින් පරිවර්තනය කරලා අනුල පොත්හල මරදානි ඒ පොත් ප්‍රකාශන ආයතනයෙන් තමයි මුලින්ම ඩ්‍රැකියුලා කියන පොත අපේ පාඨකයන් අතරට පැමිණෙන්නේ. ඒ වෙනකොට හැබැයි ඒ දශකයේදීම ඩීමන් ආනන්ද මහත්මයාත් මේ කතාව බිහිසුණු ඩ්‍රැකියුලා නමින් පරිවර්තනයක් ඒ කියන්නේ අර අසංක්ෂිප්ත පරිවර්තනයක් නෙමෙයි සංක්ෂිප්ත පරිවර්තනයක් විදිහට ඒක එලි දක්වන්න සූදානම් කරලා තියෙන අවස්ථාවේදී තමයි චන්ද්‍රානගිරත්න මහත්මයාගේ මේ බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා කියන මේ කෘතිය අනුල පොත්හල මගින් අවසර අරගෙන කෘතියක් විදිහට එළියට එන්නේ. ඉතින් අර ඩීමන් ආනන්ද මහත්මයා කරපු ඒ කෘතියේ මම හිතන්නේ අවසර අරගෙන කරපු දෙයක් නෙමෙයි. ඉතින් එම නිසා අර බිහිසුණු ඩ්‍රැකියුලා නමින් ඔහු සිදු කරපු ඒ කෘතියේම සංක්ෂිප්ත පරිවර්තනය එළියට එන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ කතාව සිංහලයට අනුවාදනයක් කරලා බටහිර නිර්මාණය වෙන The Bat කියන කෘතියේ කොටස් කීපයක් අඩංගු කරලා ඔහු වවුලා නමින් කෘතියක් නිර්මාණය කළා. ලිංගම් පොත් හරහා ඒත් 60 දශකයේදීම සිංහල සාහිත්‍යයට එකතු කරනවා. ඉතින් එතකොට මේ ඇත්තටම වවුලා කියන පොතත් බොහොම ජනප්‍රිය වෙනවා. ඒ වගේම ඩ්‍රැකියුලා සංකල්පයේ මූලයේ තියෙන ඒ ඩ්‍රැකියුලා කියන කෘතියේ පරිවර්තනයත් සිංහල සාහිත්‍යයට එකතු වෙලා හමාරයි. ඉතින් එතනින් එහාට ඇත්තටම මේ ඩ්‍රැකියුලා කියන කෘතීන් සිංහල සාහිත්‍යයට එකතු කිරීමේ ගෞරවය හිමිවන්නේ ඩීමන් ආනන්ද මහත්මයාට. ඔහු විසින් හැමර් ෆිල්ම් කෝපරේෂන් ආයතනයෙන් ඒ දවස්වල නිර්මාණය වෙච්ච චිත්‍රපටි වලට අදාළ කෘතීන් චිත්‍රපට අදාළ තිර නාටක ආශ්‍රයෙන් නිර්මාණය වුණු කෘතීන් ඔය කාගිල්ස් මිලර්ස් වගේ සාප්පු වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කෘතීන් අරගෙන පරිවර්තනය කරලා වෙළඳ පොළට එකතු කරලා තියෙන අපේ ඩීමන් ආනන්ද මහත්මයා. එතකොට ඒ අසුරු නිර්මාණ වුණු කතා තමයි ඔය ඩ්‍රැකියුලාගේ මනාලියෝ, ඩ්‍රැකියුලා සිටුවරයා, අන්ධකාරයේ කුමාරයා ඩ්‍රැකියුලා වගේ කෘතීන් කිහිපයක්ම එතුමා නිර්මාණය කළා තියෙනවා. එයා බොහොම රසවත් විදිහට එතුමා පරිවර්තන විදිහට ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි ඒ දවස්වල හිටපු ඒ විවිධාකාර විචාරකයෝ ඔහුට කියලා තිබුණේ රැයට චිත්‍රපටිය බලලා
උදේ වෙනකොට මේ පොත ලියලා වෙළඳ පොළට නිකුත් කරන ලේඛකයෙක් විදිහට එතුමා හංගඩු ගාලා තිබුණා. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම මේ ඇත්තටම මටත් මුල් කාලෙදී ඒක හිතා ගන්න බැරි වුණා. ඇත්තටම එහෙම පොතක් කරන්න පුළුවන්ද කියලා. එහෙම කෘතියක් එහෙම මේ කොහොමද චිත්‍රපටියක් බලලා රෑ බලලා උදේ වෙනකොට ඒක පොත ලියන්නේ කොහොමද? ඒ අදාළ සිදුවීම් පරිසරය ඒ විදිහටම හිතේ තියාගෙන ලියනවා කියන එක බොහොම ඇත්තටම දුෂ්කර කාර්යයක්. නමුත් පසු කාලීනව ඩීබන් ආනන්ද මහතා ඇසුරු කරන අවධියේදී තමයි එතුමාගෙන් මම ඒක දැනගත්තේ. ඇත්තටම මේ කෘති නිර්මාණය වෙලා තියෙන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ එංගලන්තයේම ඒ හැම කෝපරේෂන් එක හරහා නිකුත් කරපු ඒ තිරනාටක ඇසුරින් නිර්මාණය වුණු නවකතා ජිමි සංස්ටර් සහ ජෝන් එන් සැම්සන් කියන ඒ තිරනාටක නිර්මාණකරුවන්ගේ තිරනාටක ඇසුරින් නිර්මාණය වුණු නවකතා පරිවර්තනය කිරීමෙන් තමයි මේ කෘතිය උන් නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් ඇත්තරම එතුමාගේ අභාවයෙන් පස්සේ මේ හැම චිත්‍රපට සමාගම හරහා ක්‍රිස්ටෝෆර් ලී කියන ඒ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියා රඟපාපු චිත්‍රපට දෙකක ඒ තිරනාටක තිබුණා. නමුත් ඒවා නවකතා සිංහලට එකතු වෙලා තිබුණ නැහැ. එතකොට 2013 වගේ වර්ෂයේදී මගේ හිත මිත්‍ර වර්නන් පෙරේරා මහත්මයා ප්‍රවීණ ගායන ශිල්පී ගීත රචක සහ පරිවර්තක මහත්මයා එතුමා මට ආරාධනයක් කරනවා ජයශංකර් ඔයා තමයි මේකට ඉන්න එකම මිනිස්සයා මේක අපි මේ නවල් එකකට කරමු කියලා. ඉතින් ඇත්තටම ඒ වෙනකොට මම තිරනාටක අසුරෙන් ඇත්තටම නවකතා නිර්මාණය කළ තිබුණේ නැහැ. ඒ කියන්නේ මට ඒක ඇත්තටම අලුත් දෙයක්. මම ඒකට කොහොමද කරන්න කියලාත් මම දන්නේ නැහැ. නමුත් ඔහු කියපු ගමන් මම ඒක ප්‍රතික්ෂේප කරා. ඇත්තටම මම කිව්වා ඇත්තටම මෙහෙමයි මට මේ දේ කරන්න බෑ. මේක මම ඇත්තටම මට තේරෙන්නේ නැති දෙයක්. එහෙම කියලා මම ඒක ප්‍රතික්ෂේප කරා. පස්සේ ඔහු මට අවිටලි කරා නෑ නෑ ඔයා පොඩ්ඩක් මේ ෆිල්ම් එක බලන්න. බලලා මේකේ තිරනාටකයත් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කිරීමෙන් ඔයාට අදහසක් ගන්න පුළුවන්. එහෙම කියලා මේ මට ඔහු ඇත්තටම මේක උනන්දු කරා. පසු කාලිනව ඊට පස්සේ මම ඒක ඔහුගේ ඇවිටිලි කිරීම මතම ඒ DVD තැටි අරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ඒක බලලා සහ තිරනාටකය හොයාගෙන ඒකත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා පස්සේ මගේ ඔළුවට අදහසක් ආවා මේ කතාව නිර්මාණය කළ යුත්තේ කෙසේද කියලා. ඉතින් එහෙම අරගෙන ඒ කියන්නේ එහෙම අදහසක් අරගෙන තමයි මම මේ Dracula has risen from the grave කියන චිත්‍රපටයේ තිරනාටක ඇසුරින් Dracula සොහොනෙන් නැගිටී කියන ඒ නවකතාව සිංහලට නිර්මාණය කළා මම පාඨකයන්ට ඉදිරිපත් කළේ. ඇත්තටම ඒකටත් ඇත්තටම මම හිතන්නේ වසර 13කට වගේ පස්සේ මම හිතන්නේ දීමන් ආනන්ද මහත්මයාගේ අවසාන වශයෙන් නැවත මුද්‍රණයක් විදිහට ආපු Dracula සිටුවරයා ත්‍රාස ප්‍රකාශකයෝ හරහා ආවේ. ඊයින් පස්සේ ඇත්තරම සිංහල සාහිත්‍යයට Dracula කතාවක් විදිහට ඉදිරිපත් වුණේ Dracula සොහොනෙන් නැගිටී කියන කතාව. ඒ කියන්නේ වසර 13කට විතර පස්සේ කෘතියක් විදිහට ඇත්තරම හිතුවොත් එහෙම 1960 දශකයෙන් පස්සෙම Dracula නවකතාවක් සිංහල සාහිත්‍යයට එකතු වෙච්ච පළවෙනි වතාව කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ වසර 40කට 50කට ආසන්න කාලෙකින් පස්සේ තමයි ඒක එකතු වුණේ. ඉතින් ඇත්තටම පාඨකයන් හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ඒ වගේම විවිධ චෝදනාත් එල්ල වුණා. 60 70 දශක පේමන්ට් සාහිත්‍ය මේ යලිත් මේ ප්‍රසිද්ධ ප්‍රකාශකයෝ හරහා ගෙන්නන ලේඛකයෙක් බිහි වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ ප්‍රතිචාරات මට එල්ල වුණා. නමුත් ඒක ඇත්තටම මම ඒකේ පන්නරයක් ලැබුවා මිසක් ඒකෙන් වැටුන්නේ නැහැ. පසු කාලිනව මේ චෝදනා එල්ල කරපු අයමත් ඒක තේරුම් ගත්ත. ඇත්තටම මේ මොනවද මේක ඇවිල්ලා මේ පේමන්ට් සාහිත්‍යයක් නෙමෙයි. නමුත් මේකත් ඇවිල්ලා සාහිත්‍යයේ එක්තරා අංගයක්. මේක තිරනාටක ඇසුරෙන් නවකතා නිර්මාණය කිරීම කියන දේ ලෝක සාහිත්‍යයේ තිබෙන දෙයක්. ඒක ලංකාවට ආධුනික දෙයක් වුණාට ඉතින් ඒ අතුරින් ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම පාඨකයන්ගෙන්. ඉතින් ඒ ලැබුණු උත්තේජනයත් එක්කම ඒකේ දෙවෙනි කෘතියක් නිර්මාණය කළා Draculaගේ ලේවියරුව. ඒක Taste the Blood of Dracula කියන හැම චිත්‍රපටි ඒක චිත්‍රපට සමාගම නිකුත් වුණු චිත්‍රපටයේ තිරනාටකයෙන් තමයි මම ඒ කෘතිය මේ නිර්මාණය කළේ. Dracula කෘති දෙක නිර්මාණයෙන් පස්සේ මගේ අතින් නිර්මාණය වෙන කතාව තමයි ඇත්තටම මේ නවම්බර් 9 බංගලාව කියන නවකතාව. ඒ නවකතාව ඇත්තටම නිර්මාණය කරන්න මට වසර 2ක පමණ කාලයක් ගියා. ඇත්තටම මේ සමහරට ඒ කියන්නේ මේ ඒ නවකතාව මගේ ලේඛන දිවියේත් ඇත්තටම හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. ඒ වගේම මම හිතන්නේ මේ කෘතිය නිර්මාණය කරන්න ඇත්තටම පෙළඹුවේ මගේ බිරිඳ ඉෂාරා. එහෙම නැත්තම් සමහරට එහෙම කෘතියක් මගේ අතින් නිර්මාණය නොවෙන්නත් ඉඩ තිබුණා. මොකද මේ ඒ කාලෙදී ඒ රැකියාව, ඒ කියන්නේ රැකියා ස්ථානයේ සිදුවෙච්ච යම් යම් වෙනස්කම්
සහ එතනදී පැවරුණු වැඩ රාජකාරී කාර්යබහුල වීම නිසා ඇත්තටම නිර්මාණයක් සිදු කිරීම සඳහා මට අවශ්‍ය කරන මානසික වටපිටාව ඇත්තටම නැති වෙලා තිබුණා. ඉතින් ඒකත් එක්ක දවසින් දවස ඔය පෑන කියන දේ මගෙන් ඈත් වෙමින් තිබිච්ච නිසා ඇත්තටම ඒ පොත මට ලියන්නවා කියන දේ මගේ ඔළුවෙන් ඇත්තටම ගිලිහිලා තිබුණේ. නමුත් ඇත්තටම බිරිඳගේ බලකිරීම මතම මම යලිත් ලේඛනයට පිවිසුණා. පිවිසිලා මම කියන වසර දෙකක පමණ කාලයක් ගියා මට ඇත්තටම ඒ කෘතිය නිර්මාණය කරන්න. ඉතින් එතනදී මම යොදාගත්තේ මගේ මේ ගම් ප්‍රදේශයේ වන මේ මාතර ප්‍රදේශයේ අසුරු කරගෙන මම නිර්මාණය කරපු කතාවක් තමයි මේ 909 මංගලාව කියන කතාවට මම පාදක කරගත්තේ. එතන බ්‍රවුන්සිල් කෝට් කියලා එළියකන්ද ප්‍රදේශයේ තියෙන වලව්වක ජීවත් වෙන පවුලක් සහ ඒ පවුලට සම්බන්ධ වෙන පැමිණෙන මේ බෞද්ධ චිකිත්සකවරයෙක් සහ ඇගේ දියණිය ඔවුන්ට මුහුණ දෙන්න වන අద్భుතජනක සිදුවීම් මාලාවක් සහ බිහිසුණු සිදුවීම් මාලාවක් කිව්වොත් නිවැරදි. ඉතින් ඒ වටා ගෙතිච්ච කතාවක් කොටස් දෙකක් වශයෙන් එක මුද්‍රණයෙන් එළියට එනවා. ඇත්තටම කියනවා නම් ඒ වර්ෂයේදී ඒක මේ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයේ ඇත්තටම අලෙවි වාර්තා තබා අලෙවුණු කෘතියක් බවට පත් වෙනවා නම්බර 909 බංගලාව කියන කෘතිය. ඉතින් ඇත්තටම ගොඩාක් මගේ කියන්නේ මේ පාඨක අවධානය මගේ වැඩිම දිනාගත්ත කෘතිය විදිහට මට හඳුන්වන්න පුළුවන් නම්බර 909 බංගලාව කියන කෘතිය. නම්බර 909 බංගලාව කියන කෘතියෙන් පස්සේ මගේ අතින් නිර්මාණය වෙන නවකතාවක් තමයි පරිවර්තනයක විදිහට තමයි කෘතිය එළියට එන්නේ. ඇත්තටම දවල සංග්‍රාමයේ නමින් ඉන්නේ. බටහිර කෘතීන් 600ට වඩා රචනා කරපු ජෝන් ක්‍රීසි කියන ත්‍රාසජනක සහ අద్భుතජනක නවකථා ශාන්රය ඔස්සේ සහ විද්‍යා ප්‍රබන්ධ ඔහු අතින් නිර්මාණලා තිනවා. එවැනි විවිධ ශාන්ර ඔස්සේ නිර්මාණය කරපු ජෝන් ක්‍රීසි කියන ලේඛකයාගේ ඉන්ස්පෙක්ටර් වෙස්ට් කියලා කතා මාලාවක් තියෙනවා. ඒ කතා මාලාවේ කෘතීන් 41ක් පමණ තිබෙනවා. ඉතින් එම කෘතීන් 41කින් එක් කෘතියක් මම තෝරාගෙන Battle for Inspector West කියන කෘතියේ සිංහල පරිවර්තනයේ විදිහට දවල සංග්‍රාමයේ නමින් එම කෘතිය ඉදිරිපත් කරා. මොකද ලංකාවේ දැන් පාඨකයන් අතර ඇත්තරම ෂර්ලොක් හෝම්ස් කියන චරිතයේ සරහස් පරීක්ෂකයෙක් විදිහට ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම අගතා ක්‍රිස්ටිගේ හර්කියුල් පයිට්‍රයිට් ඊළඟට එර්ල් ස්ටැන්ලි ගාඩ්නර්ගේ පෙරි මේසන් ඒ වගේ චරිත ගොඩක් දැනට පරිවර්තන කෘති හරහා සිංහල සාහිත්‍යයට එකතු වෙලා දැනට සිංහල පාඨකයාට ඒ චරිත සමීපයි. ඉතින් මේ ජෝන් ක්‍රීසි කියන ලේඛකයා නිර්මාණය කරපු ඉන්ස්පෙක්ටර් වෙස්ට් කියන චරිතය ඇත්තටම රහස් පරීක්ෂක චරිතයක්. හැබැයි ඒ කෘතීන් රහස් පරීක්ෂක කියන ශාන්රයට වඩා ඒවා වැටෙන්නේ ක්‍රයිම් කියන ශාන්රයට අයිති කෘතීන්. නමුත් අර ඒ ඉන්ස්පෙක්ටර් වෙස්ට් කියන චරිතේ ගොඩක් සජීවී චරිතයක්. ඒ සජීවී චරිතයක් අර මිනිස්සු අතරට ගොඩක් ගියපු මිනිස්සු අතර ජීවත් වුණු ඒ චරිතයක්. නමුත් ඒක සිංහල පාඨකයන්ට සමීප වෙලා තිබුණේ නැහැ. බටහිර සාහිත්‍ය අසුරු කරන පාඨකයන් අතර ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඉතින් මට හිතුණා ඇත්තටම දැන් අනිත් චරිතත් අපේ ලංකාවේ සාහිත්‍යයට එකතු වෙලා තියෙන එකේ මේ චරිතයත් අපි මම එකතු කරන්න ඕනේ මේ සිංහල සාහිත්‍යයට කියලා. ඇත්තටම ඒ කියන්නේ ලේඛකයෙක්ගෙන් සිද්ධ වෙන්න ඕන දේ ඒක. ඉතින් ඇත්තටම කියන්නේ සාහිත්‍යයට එකතු නොවුණු අංග අපි එකතු කරලා දෙන එක. ඉතින් එහෙම හිතලා ඒ කෘති මාලාව පරිවර්තනය කිරීමේ අදහසින් මම කරපු මුල්ම කෘතිය තමයි ඔය Battle for Inspector West කියන කෘතියේ සිංහල පරිවර්තනය ධවල සංග්‍රාමය. ධවල සංග්‍රාමයේ පරිවර්තන කෘති නිර්මාණයෙන් පස්සේ මගේ අතින් නිර්මාණය වෙන්නේ අద్భుත ජනක කතා ශාන්රයත් ගිනියම්මැස් කියන කෘතිය. ඒ කෘතියට පාදක කරගත්තෙම 1974 දෙසැම්බර් 4 වෙනිදා ලංකාවේ සිදු වුණු පළවෙනි සහ බිහිසුණුම ගුවන් අනතුර DC-8 කියන ඉන්දුනීසියානු ගුවන් සමාගමට ඒ ගුවන් යානය ශ්‍රී ලංකාවේ සප්තකන්‍යා කඳුවැටියේ හැපිලා සිදුණු ඒ මහ විශාල ජීවිත හානිය පාදක කරගෙන තමයි මම නිර්මාණය කරේ. එතනදී ඇත්තටම මම පරිකල්පන කියන්නේ ඇත්තටම සත්‍ය සිදුවීම විදියට ගත්තේ ඒ අදාළ ගුවන් යානය කඳුවැටියේ හැපීම. එතනින් එහාට මම පරිකල්පන කරලා එහි ගුවන් නියමුවා ජීවතුන් අතර සිටියා නම් ඔහු මේ අනතුර පිළිබඳ කෙසේ දකීද? කියන්නේ අනිත් සියලුම දෙනා නැති වෙලා ඔහු විතරක් ඉතුරු වුණොත් ඔහුට මොන වගේ දෙයක් හිතෙයිද? එතනින් එහාට තමයි මම මේ කතාව නිර්මාණය කරන්න
පාදක කරගත්තා. නමුත් මේකටත් වස්තු විශේෂ දෙයක් තිබුණා. ඇත්තටම මම රැකියාව කරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මගේ ළඟ වැඩ කරපු සේවකයෙක් මුහුණ දුන්නු දරුණු රියානතුරක්. ඒ රියානතුරෙන් ඔහු පමණක් ඉතුරු වෙලා අනිත් පවුලේ සියලුම දෙනා මේ ඒකෙන් නැති වුණා. නැති වෙලා ඊට පස්සේ ඔහු විතරක් මේ අනතුරෙන් ජීවිතේ බේරගත්තා. නමුත් ඒ ජීවිතේ බේර ගැනීම අවසාන වශයෙන් ඔහුට පාරාවලක් වගේ දෙයක් බවට පත් වුණා. ඇත්තරම ඔහු විතරක් ඉතුරුනේ ඇයි අනිත් අයට මොකද උනේ? මේ වගේ විවිධ ලොකු ගැටලු රසකට ඔහුට අවසානයේදී මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ සිදුවීම හරහා ඇති වුණු කම්පනයක් මගේ හිතේ තිබුණා. ඉතින් ඒ සිදුවීමයි සහ මගේ අර කාලයක් තිස්සේ සප්තකන්‍යා ගුවන් අනතුර අසුරෙන් නිර්මාණය කළ යුතුයි කියලා නිර්මාණයක් තිබුණා. ඉතින් අර ඒ සියලුම දේවල් එකතු කරලා තමයි මම මේ ගිනියම් මස් කියන කෘතිය නිර්මාණය කරේ. මේකත් ඇත්තටම අදිස්වාභාවික අద్భుත ජනක කතා ශානරයට කතාවක්. මේක ඇත්තටම එකිනෙකට නොගැලපෙන අන්දමේ සිදුවීම් රසක් ඔබට ඒ කියන්නේ පරිච්ඡේදයෙන් පරිච්ඡේද සම්බන්ධ නැති සිදුවීම් රසක් ඇත්තටම කියවගෙන යන්න ලැබෙනවා. නමුත් අවසානයේදී මේ සියලුම සිදුවීම් එකට එකතැනකට එකතු වෙලා ඒක මේ වෙනම ඒ කියන්නේ මේක ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ එක සිදුවීමක් පාදක කරගෙන ඒ සිදුවීම සඳහා තමයි මේ අනිත් සියලුම අවශේෂ සිදුවීම් සිදු වෙලා තියෙන්නේ කියන එක පාඨකයාට ඒත්තු යනවා. ඉතින් එහෙම නිර්මාණය කරපු කතාවක් තමයි ඔය ගිනියම් මැස් කියලා කියන්නේ. ඒකටත් ඇත්තටම හොඳ පාඨක ප්‍රතිචාර තිබුණා. ඊළඟට 2019 වර්ෂයේදී කෘතියක් විදිහට මගෙන් එළියට එන්නේ පරිවර්තන කෘතියක්. ඒකත් ලංකාවේ 60 70 දශකයේ ගොඩක් පාඨකයන් අතර ගොඩාක් ජනප්‍රිය වෙලා ඒ කියන්නේ ටීවී බලන චිත්‍රපටි බලන පිරිස අතරේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච බටහිර ගොපළු නවකතා කියන ශානරය. ගොපළු චිත්‍රපට ගොපළු නවකතා කියන ශානරය මම හිතන්නේ ලංකාවෙත් බොහොම ඉහළ තැනක තිබුණා 60 70 කියන දශකයේ. සහ බටහිර ගත්තොත් එහෙම ඒක දැනට බටහිරත් දැනට චිත්‍රපට නිර්මාණය වෙනවා. ලුවියල් ලාමර්ස් වගේ ලේඛකයෝ දැනටත් කෘති නිර්මාණය කරනවා. නමුත් ලංකාව තුල ගත්තොත් එහෙම ඒක 60 70 දශකයේදී බොහොම ජනප්‍රියම සාහිත්‍යයක් වෙලා වර්තමාන වෙනකොට ඒක බොහොම චූල සාහිත්‍යාංගයක් විදිහට තමයි තියෙන්නේ. එතනදීත් මම හිතන්නේ සිරිල් සී පෙරේරා මහත්මයා පරිවර්තනය කරපු ජැක් ෂෙෆ් කියන බටහිර ඇමරිකානු ලේඛකයාගේ ෂේන් කියන නවකතාව සිංහල සාහිත්‍යයට ගොපළු නවකතාවක් විදිහට එකතු වෙලා තිබුණා. ඊට අමතරව ඇත්තටම ලංකාව තුළ බොහොම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටි මාලාවක් තමයි මේ ක්ලින්ට් ඊස්ට්වුඩ් කියන ඒ බටහිර ශිල්පියා. ඒ වගේම ජෝන් වේන් කියන බටහිර ශිල්පියාගේ චිත්‍රපටි මාලාව. එතනදිත් For a Few Dollars More, Fistful of Dollars, ඒ වගේම In the Good Bad and the Ugly වගේ බටහිර චිත්‍රපටි ලෝකේ හොල්ලපු ඒ ඩොලර් චිත්‍රපටි කියලා ඒවට හඳුන්වන්නේ. ඉතින් මේ චිත්‍රපටි මාලාව සර්ජර් ලියෝන්ගේ චිත්‍රපටි මාලාව ඉතින් ඒකට පාදක වුණු කෘතීන් ඩීමන් ආනන්ද මහත්මයා හරහා පරිවර්තන වෙලා සිංහල සාහිත්‍යයට එකතු වෙලා තිබුණා. ඇත්තටම ඒ ගොපළු නවකතාව කියන දේත් සිංහල පාඨකයාට සමීප කරවන්න ඩීමන් ආනන්ද මහත්මයාගෙන් සිද්ධ වුණේ අනුපමේය සේවයක්. ඒ කියන්නේ එතුමා අර නිර්මාණය වුණු චිත්‍රපට ඇසුරු නිර්මාණය වුණු නවකතා අරගෙන පරිවර්තනය කළා අපේ සිංහල පාඨකයට ඉදිරිපත් කිරීම හරහා ඇත්තටම ලංකාවේ සාහිත්‍යය තුළ ගොපළු නවකතා කියන දේ බොහොම සුලභ නවකතා විශේෂයක් බවට පත් වුණා. නමුත් වර්තමානයේ වෙනකොට ඇත්තටම ඒ කෘතීන් ලංකාවේ සාහිත්‍යයට එකතු වෙන්නෙම නැහැ දැඩි තරම්. ඉතින් අර ඒ අඩුව පුරවන්න හිතාගෙන මම නිර්මාණය කරා මේ බටහිර ඇමරිකානු ලේඛක එල්.එල්. ෆෝමන් කියන ලේඛකයාගේ ලොබෝ ග්‍රේ කියන කෘතිය පිටුවහලාගේ නීතිය නමින් සිංහල සාහිත්‍යයට එකතු කරා. ඒකත් පාඨක ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම මොකද වර්තමාන පරපුර ගත්තොත් එහෙම ඒ කියන්නේ ගොපළු නවකතා ශානරය කියන දේ ඇත්තටම උන් දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද ගොපළු නවකතා ශානරය ගත්තොත් එහෙම ඊට අදාළ වෙනම අංග තියෙනවා සහ ලක්ෂණ තියෙනවා ඒ කෘතීන් වල. ඒ කියන්නේ ඒවයි ඉන්න මිනිස්සු ගැහැණු කතා බහ කරන විදිය, වුන් අඳින පළඳින විදිය, ඔවුන් ජීවත් වෙන පරිසරය, ඒ සීළු දේවල් වෙනසක් තියෙනවා සාමාන්‍ය කෘතීන් වලට වඩා. ඉතින් ඒ නිසා අර වෙනම ශානරයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ අර ගොපළු නවකතා සාහිත්‍යයේ දැනට වර්තමානයේදී කෘතීන් එකතු නොවීමේ අඩුව පුරවාලන්න හිතාගෙන තමයි මම මේ පිටුවහලාගේ නීතිය නමින් මේ කෘතිය කරේ. ඒකටත් ඉතින් පාඨක ප්‍රතිචාර හොඳයි.
ලංකා සාහිත්‍ය තුළ ත්‍රාසජනක හා රහස් පරීක්ෂක කතා කියන ශාන්රය ගත්තොත් එහෙම ඇත්තටම මේක අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම 1940 ගණන් වල දශකයේ ඉඳලා නිර්මාණය වුණු අපේ මේ 30 ගණන් 40 ගණන් වල ඉඳලා නිර්මාණය වුණු පියදාස සිරිසේන මහත්මයාගේ කෝංගොඩ වික්‍රමපාල කියන චරිතය හරහා නිර්මාණය වුණු ඩිංගිරි මණිකා එතකොට විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය ඒ වගේ කෘතීන් හරහා තමයි මේ රහස් පරීක්ෂක කතාව කියන දේ අපේ සිංහල සාහිත්‍යයට එකතු වෙන්නේ. ඒතර එතුමාගෙන් පස්සේ මේකේ කෘතීන් නිර්මාණය කරපු ලේඛක ලේඛිකාවෝ ගොඩක් හිටියා. විශේෂයෙන් W.A. සිල්වා වගේ ලේඛකයෝ අතින් නිර්මාණය වුණු ජූලි 7 වගේ මේ නවකතා ඊළඟට ඔහුගේ පිටිපස්සෙන් ඔහුගේ අඩිපාරේ යමින් ආපු කේ ලයනල් පෙරේරා මහත්මයාගේ අත් දෙක කලු කුමාරයා මණික් හිනාව ඒ වගේ නවකතා එහෙම රහස් පරීක්ෂක නවකතාව කියන දේ ඇත්තටම 40 ගණන් වල 30 ගණන් වල ඉඳලා අපේ සාහිත්‍යයට එකතු වෙලා ඇවිල්ලා අතට 60 70 දශකයේ වගේ වෙනකොට මේක බොහොම මේ වේගවත් ගමනක් යන පටන් ගන්නවා ඩීමන් ආනන්ද ඒ වගේම චන්ද්‍රසේන සිල්වා වගේ ලේඛකයන්ගේ අනුගාමීනේ ආගමනයත් එක්කම මේක බොහොම වේගවත් ගමනක් එසවි යන ගමනක් බවට පත් වෙනවා. එතනදී ඇත්තටම පුරෝගාමී ලේඛකයා වෙන්නේ ඇත්තටම ඩීමන් ආනන්ද මහත්මයා. ඔහු ඇත්තටම ලංකාවේ සාහිත්‍යයට මේ අద్භූත ජනක කතා සාහිත්‍යය කියන දේ බොහොම සමීප සාහිත්‍යයක් විදිහට හඳුන්වා දීලා මිනිස්සු අතර ප්‍රබෝධයක් ඇති කරලා ඒක වෙනම ශාන්රයක් ඔස්සේ ගොඩනගාගෙන යන්න යම්කිසි උත්සාහයක් දරනවා ඇත්තටම 60 70 දශකවලදී. ඉතින් මේ 60 70 දශකවලදී ඇත්තටම ඒක රැල්ලක් විදිහට ලංකාව තුල නිර්මාණය වෙලා ඉදිරියට යනකොට ඇත්තටම ඒහා සමානවම විචාරකයින්ගෙන් උන්ට ඉල්ල වුණා බොහොම නිර්දය අන්දමේ ප්‍රහාර. ඒ කියන්නේ මේක බොහොම චූල කියන්නේ වැඩ කර නැති මහා චූල සාහිත්‍යයක් තේරුමක් නැහැ මේක මේ සාහිත්‍යයක් විල සිංහල සාහිත්‍යයක් කන සාහිත්‍යයක් ඒ වගේ ඉතින් අර විවිධාකාර චෝදනා රසක් ඇත්තටම ඩීමන් ආනන්ද මහත්මයා නිර්මාණය කරපු ඒ සාහිත්‍ය හරහා මේ ඒ කියන්නේ ඒ දශකයේදී ඔහුට සෑහෙන්න පහරක් එල්ල වුණා. ඉතින් ඇත්තටම ඒ අර ਵਿਚාරකයින්ගෙන් එල්ල වෙච්ච ඒ වගේ අර ප්‍රබල චෝදනා ඒ වලට ඇත්තටම ඔස්සේ ඇත්තටම මේ සාහිත්‍යකරණයට ඒ කාලේ පිවිසලා හිටපු පිරිසත් ඇත්තටම උකටලි වුණා ගැන පුළුවන්. එතනින් එහාට ඒක සාහිත්‍යයක් විදිහට ඉස්සරහට ගෙනියන්න. මොකද මේ වගේ අර බොහොම නිර්දය විදිහට විවේචනය කරනකොට ඉතින් ඇත්තටම ලේඛකයෝ පෙළඹෙන්නේ නැහැ ඇත්තටම තවදුරටත් නිර්මාණය කරගෙන යන්න. ඉතින් අර ඒ හරහා ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඒ දශකයෙන් පස්සේ වර 70 දශකයෙන් පස්සේ වගේම ලංකාවේ සාහිත්‍යය තුල නව රහස් පරීක්ෂක කතා හෝ අద్භූත ජනක කතා නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් ඇතිවීමක් තිබුණ නැහැ. හැබැයි දැන් වර්තමානයේ වෙනකොට ඒ කියන්නේ මම ලේඛනයට පිවිසුණු ඒ දශකයේ එහා පැත්තට කතා කරොත් එහෙම ඇත්තටම දැන් පාඨකයා අතරේ ඇත්තටම දැන් අර මුලින් ඒ තිබුණු අර හනමිටි අදහස් දුර්මත ඒ වගේ අර තේරුමක් නැති චෝදනා එහෙම දේවල් නැති දැන් මේ වගේ දශක ඒ වගේ තැනකදී ඇත්තටම පාඨකයන් හරහා පාඨකයන් අතරේ මේ කෘතීන් පිළිබඳ ලොකු උනන්දුවක් ඇතිලා තියෙනවා. ඒගොල්ලෝ හොයනවා රහස් පරීක්ෂක කතා වලට දක්වන වැඩි නැඹුරුතාවයක් තියෙනවා. අద్භූත ජනක කතා වලට වැඩි නැඹුරුතාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම දැන් වර්තමාන සාහිත්‍ය තුල එවැනි සාහිත්‍යයක අවශ්‍යතාවය පිළිබඳ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. හැබැයි එකම දේ තියෙන්නේ ලංකාව තුල ඒක ශානරගත වෙලා ලියන ලේඛකයෝ තව බිහි විය යුතුයි. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇත්තටම බටහිර ගත්තොත් අපිට ඒ විවිධාකාර වූ ශානර ඔස්සේ ලියන විවිධාකාර වූ ලේඛකයන් රසක් අපිට දුන ගන්න පුළුවන්. දැන් රහස් පරීක්ෂක කතා ශානරය ගත්තොත් එහෙම අපිට ඒකේ ඉන්නේ සාදා කොනන් ඩොයිල්, ස්ටැන්ලි ගාඩ්නර්, ඒ වගේම අගත ක්‍රිස්ටි, ජෝන් ඩික්සන් කා ඒ වගේ අපිට ලේඛක ලේඛිකාවෝ වැලක් අපිට කියාගෙන යන්න පුළුවන් බොහොම මේ රහස් පරීක්ෂක කතා ශානරේ පමණක් නියැලෙන. ඊට අමතරව හොරර් කියන ශානරය ගත්තොත් පී.ඩී. ජේම්ස් හර්බර්ට්, ස්ටීවන් කිං ඒ වගේ අපිට විවිධාකාර ලේඛකයෝ රසක් හොරර් කියන ශානරය ඔස්සේත් අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් ලංකාව සාහිත්‍යය තුළ එහෙම ශානරගත වෙච්ච ලේඛකයෝ කියලා අපිට එහෙම හඳුනා ගන්න ලැබෙනව හරිම අඩුයි. ඇත්තටම එහෙම නොලැබෙන තරම් තමයි ලංකාව සාහිත්‍යය තුළ.
ඉතින් ඇත්තටම දැන් අද වෙනකොට ඇත්තටම පරිවර්තන හරහා මේ සිංහල සාහිත්‍යයට ගොඩක් රහස් පරික්ෂක කතා, ත්‍රාසජනක කතා සහ අద్භූත කතා හැම ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ඒක හොඳයි. හැබැයි ඉතින් ලංකාව තුල ස්වතන්ත්‍ර ලේඛන හරහා ලේඛක ලේඛා විහිදීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඒතකොට තමයි ලංකාව තුල ලංකාවේ සාහිත්‍යය ගොඩනගෙන්නේ. ඇත්තටම දැන් 60 70 දශකයේදීත් මේකට ලොකු ඉල්ලුමක් තිබුණා. ඉල්ලුමේ ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ඒ ඉල්ලුම හරහා ඔවුන්ට එල්ල වෙච්ච නිර්දය ප්‍රහාරය ඔස්සේ එම ලේඛකයන් උකට ලිවීම හරහා නිර්මාණ සිදු වීම තමයි සිද්ධ වුනේ. අදටත් දැන් එහෙම අර අවිචාරවත් විචාර කියන දේවල් වර්තමානයේ නැති නිසා ඇත්තටම දැන් මේ වෙනකොට ඇත්තටම සිංහල සාහිත්‍ය තුල රහස් පරික්ෂක කතා, අද්භූත ජනක කතා වලට හොඳ විවිධීමක් තියෙනවා. පරිවර්තන සහ ස්වතන්ත්‍ර නිර්මාණය කියන මේ දෙක ගත්තොත් එහෙම ඇත්තටම මේ කාර්යයන් දෙකක්. ඇත්තටම පරිවර්තකයා කියන පුද්ගලයා සිටින්නේ ඇත්තටම තානාපති සේවයක් කරන වගේ දෙයක්. ඒ කියන්නේ වෙන භාෂාවක තියෙන දෙයක් තවත් භාෂාවකට ඇවිල්ලා ඒ අදාළ පිරිසක් තමන් මොනවද කියන්නේ ටාගට් කරන පිරිසක් තමන් ග්‍රහණය කරගෙන බලාපොරොත්තු වෙන පිරිසකට එම කෘතිය ලබා දෙනවා. ඒ කියන්නේ එතකොට එහෙම ගත්තොත් අපි හිතමු දැන් අප්‍රිකාවෙන් සාහිත්‍ය ඇසුරෙන් නිර්මාණිත විතර ඇවිල්ලා ඒතර වෙනමම පරිසරයක් වෙනමම දේවල් අප්‍රිකානු පරිසරය අප්‍රිකානු මිනිසුන්ගේ සිතුම් පැතුම් ඔවුන් අඳින පළඳින විදිය මේ හැම දෙයක් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා ඒ ඇවිල්ලා එතකොට ඒ අදාළ ලේඛකයා ඒ ලියලා තියෙන යම්කිසි ශෛලියක් වෙනවා නම් ඒ ශෛලියට අනුගත වෙලා ඇත්තටම ඒ කියන්නේ ඒ අදාළ සාහිත්‍යය එතකොට ඒ අපේ සාහිත්‍යයට ළඟා කර දීම තමයි පරිවර්තකයාගේ මූලික කාර්යය බවට පත් වෙන්නේ. මොකද පරිවර්තනයකදී සිද්ධ විය යුතු දේ ඒකයි. මොකද වෙන නිර්මාණකරුවෙක් නිර්මාණය කරපු දෙයක් අපිත් ඒතර ඒ නිර්මාණය තුළට බහින්න ඕන. ඒතර අපිත් ඒ නිර්මාපකයාගේ මේ මනස තුළ අපි ඇවිදින්න ඕන. ඔහු කොහොමද මේ නිර්මාණය කරන්නට හිතලා තියෙන්නේ? ඔහු ලියලා තින්නේ ඔහු හිතලා තියෙන්නේ වේගෙන් හිතලා ලියපු දෙයක්ද නැත්නම් බොහොම හෙමින් හිතලා ලියපු දෙයක්ද නැත්නම් කුතුහලයෙන් ලියලාද? ඒතර ඔහුගේ ශෛලියට අපි අනුගත විය යුතුයි. අපි අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් පරිවර්තකයාගේ කාර්යය කියන්නේ දැන් අපි හිතමු දැන් උදාහරණයක් විදිහට ජේම්ස් හැඩ්ලි චේස් කියන ලේඛකයා ගත්තොත් එහෙම අපි අඳුනාගන්නේ ඔහු වේගවත් ලේඛකයෙක්. ඔහුගේ කෘතීන් වල තියෙන බොහොම වේගවත් ශෛලියක් සහ පිටුවෙන් පිටුවට බොහොම වේගෙන් කුතුහලයෙන් කියවාගෙන යන්න හිතන අන්දමේ කතාවක් තියෙන කෘතීන්. ඉතින් ඒ වගේ කෘතියක් නිර්මාණය කිරීමේදී ඇත්තටම මේ ලේඛකයාගේ මේ වේගවත් කතා ශෛලිය ගැන අපි හරි අවබෝධයකින් තමයි පරිවර්තනය කළ යුත්තේ. අපි ඒක බොහොම ඕලාරික ස්වරූපයෙන් සිද්ධ කරොත් එහෙම ඇත්තටම ඒ ජේම්ස් හැඩ්ලි චේස් කියන ලේඛකයාගේ මේ නිර්මාණය අපේ පරිවර්තන තුරින් මතුවෙන්නේ නැහැ. එතකොට සමහර විට පාඨකයාට වුණත් ඒක ඇත්තටම මේ බොහොම කියවන්න කම්මැලි කෘතියක් බවට පත්වීම අපිට ඇත්තටම වළක්වාගත නොහැකි කාර්යයක් බවට පත් වෙනවා. ඒක නිසා ඇත්තටම පරිවර්තනය කියන දේදී පරිවර්තකයා කියන පුද්ගලයා ඇත්තටම මුල් ලේඛකයාගේ ඒ ඉක්ත අනුගත විය යුතුමයි. ඒ කියන්නේ මුල් ලේඛකයාගේ අනුසාරයෙන්ම තමයි පරිවර්තකයාත් ඒ පරිවර්තනය කළ යුත්තේ කියලා මම විශ්වාස කරනවා. ස්වතන්ත්‍ර නිර්මාණය කියන දේ ගත්තොත් එහෙම අද ඇත්තටම පරිවර්තන සාහිත්‍යයට වඩා අවම වශයෙන් කරන දෙයක්. මොකද පරිවර්තන සාහිත්‍යය දැන් නිකන් රැල්ලක් විදිහට ලංකාව තුල සිද්ධ වෙනවා. ඇත්තටම බොහෝ පිරිසක් උත්සාහ දරන්නේ පරිවර්තනය කාර්යයක් සිදු කරලා ඒ කියන්නේ පරිවර්තන වෙළඳපොළ මාකට් ඒ කියන්නේ ටාගට් කරන්න තමයි ගොඩක් අය උත්සාහ දරන්නේ. ඒම නිසාම ස්වතන්ත්‍ර නිර්මාණය කියන දේ මිනිස්සු අතරින් නිර්මාණය කියන දේ ගිලිහිලා තියෙනවා. නමුත් ස්වතන්ත්‍ර නිර්මාණය කරන නිර්මාපකයෝ නැත්තෙමත් නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ලංකාව තුල ස්වතන්ත්‍ර නිර්මාණ කියන දේ වැඩි හරියක් නිර්මාණය විය යුතුයි. කුඩා කාලේ ඉඳලම ඇත්තටම මම ගොඩක් ඇසුරු කරපු සාහිත්‍යය තමයි පරිවර්තන සාහිත්‍යය. එතනදිත් ගොඩාක්ම පොඩි කාලේ ඉඳලම මගේ මම ඇත්තටම හැදී වඩුනේ රුසියන් සාහිත්‍යයත් එක්ක. ඇත්තටම මුල්ම කාලේදී ගොඩක් පොඩි කාලේදී කියපු ලස්සන වසීලිසා බුරතිනෝ නපුරු පාලකයෝ තුන්දෙනා
රස කතා වගේ අර ළමා ලෝකයේ ඇත්තටම සුන්දර කරපු ඒ රුසියන් සාහිත්‍යයේ නිර්මාණ කරහා තමයි ඇත්තටම මම හැදී වැඩෙන්නේ. එතනින් එහාට ඊට පස්සේ මම අසුරු කරනවා බෙල්කින්ගේ කතා, රුසියානු කෙටි කතා, ඊළඟට ජමීලා වානේ පන්රය ලැබූ හැටි වගේ විවිධාකාර වූ රුසියන් සාහිත්‍යයේ කෘතීන් රසක් මම ඇසුරු කරනවා. ඉතින් ඒ ඔස්සේ මම ඇත්තටම ඒ කියන්නේ බටහිර තියෙන උසස් සාහිත්‍යයට ඇත්තටම මම ගොඩක් මේ ප්‍රේම කරන කෙනෙක්. ඉතින් මම ඒ වගේම මම පොඩි කාලේ ඉඳලම ගොඩාක් මගේ ආසාව තිබුණේ වීරයන් හා සැබඳිච්ච කතා කියවන්න සහ වීරයන් අනුගමනය කරන්න වුන් අසුරන් නිර්මාණ කරන්න මගේ පුදුමාකාර ආසාවක් තිබුණා සහ කුතුහලය දනවන කතා නිර්මාණය කරන්න මම ඒ දවස්වල ඉඳලම මගේ ආසාව තිබුණේ එහෙම දේවල්. ඉතින් අර ඒ ඔස්සේ ඇත්තටම මේ එහෙම මොකද කෘතීන් විශාල ප්‍රමාණයක් අසුරු කරපු කෙනෙක් විදිහට ඇත්තටම මම මේ 6 වසර ශිෂ්‍යයෙක් වගේ වෙලා ඉන්න කාලේ තමයි ඇත්තටම ඩීමන් ආනන්ද කියන ලේඛකයාගේ කෘතියක් මුලින්ම කියවන්නේ වවුලා කියන කෘතිය. ඉතින් එතනින් එහාට මට ඩීමන් ආනන්ද කියන්නේ නිකන් මට අර අපි නිකන් වචනෙට කියන අර දෙයියෝ වගේ කියලා. ඇත්තටම මට නිකන් දෙවි කෙනෙක් වගේ මට පේන පටන් ගත්තා. ඔහුගේ ඒ ලේඛනයට මම ආදරය කරන්න පටන් ගත්තා. ඔහුගේ වේගවත් සාහිත්‍යයට ඇත්තටම මම පුදුම වුණා. ඔහු කොහොමද මෙච්චර ඉක්මනට නිර්මාණ කරන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක මම ඇත්තටම රහස් පරීක්ෂක සහ ත්‍රාසජනක කතා කියන කතා නිර්මාණය කරන්න මම නිතරින්ම පෙළඹුණා. ඉතින් ඇත්තටම ලංකාව තුල එහෙම සාහිත්‍යයක් ගොඩනැගිලත් නැහැ. නමුත් මම දැකපු දෙයක් තමයි මේ සාහිත්‍ය ඇත්තටම මේ සාහිත්‍ය ඇත්තටම අපිට මේ පල්ලෙහාට දාලා කතා කරන්න පුළුවන් සාහිත්‍ය නෙවෙයි. මොකද මේ සාහිත්‍ය ඔස්සේ අපිට ඇත්තටම මේ මනෝභාවයන් පවා අපිට විවිධ පුද්ගල මනෝභාවයන් අපිට ਵਿਚාරයට ලක් කරන්න පුළුවන් නිර්මාණ සෑහෙන බිහි කරන්න පුළුවන්. ඉතින් අර ඒ ඇත්තටම නිර්මාණ කියන දේ තව තවත් පරිණත වෙන ඇත්තටම ඒ වගේ විවිධාකාර වූ ප්‍රතිකඩ ඔස්සේ අපිට මේ නිර්මාණ කියන්නේ මේ රහස් පරීක්ෂක කතා සහ ත්‍රාසජනක කතා කියන සාහිත්‍යාංග තවදුරටත් මේකේ තියෙන වවිරසරේ පුරුදු කරලා තව තවත් දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඊවැනි සාහිත්‍ය කෘතීන් සාහිත්‍ය තුල නිර්මාණය වීම හරහා මම දකින්නේ ඇත්තටම පාඨකයෝ රසක් කියවීමට පෙළඹවා ගන්න පුළුවන් අපිට. මොකද පිටුවේ දිවෙන වේගවත් සාහිත්‍යයක් කියවන්න තමයි ගොඩක් පාඨකයෝ කැමති. එතකොට ඒ හරහා කියවීමේ පිපාසය කියන දේ පාඨකයන්ට ඇති වුණාම ඊට පස්සේ වුන් අතට අහු වෙන ඕනම දෙයක් කියවනවා. එතකොට ඉබේටම අර මොනවත්ම නොකියව හිටපු පිරිසක් වුණත් අර සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන හොඳ අර බෙල්කින්ගේ කතා, වානේ පඬුර ලැබු හැටි වගේ කෘතීන් අධ්‍යයනය කිරීම සඳහා උන්ට යොමු වෙන්න හොඳ මූලික අඩිතාලමක් විදිහට හොඳ බේසයක් විදිහට මේ රහස් පරීක්ෂක කතා සහ ත්‍රාසජනක කතා මම දකිනවා. ඇත්තටම සම්මානයක් කියලා කියන්නේ ලේඛකයෙක් කලාකරුවෙක් ඕනම කෙනෙකුට ඇත්තටම හොඳ උත්තේජනයක් ලබා දෙන දෙයක්. ඇත්තටම ලංකාව තුළ සාහිත්‍යයේදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහ ස්වර්ණ පුස්තක සම්මාන, රජ පුස්තක සම්මාන එවැනි විවිධ සම්මාන වලවල් පවතිනවා. නමුත් කනගාටු කාරණයක් කියලා කියන්නේ එවැනි උත්සව සඳහා, ඒ කියන්නේ එවැනි සම්මාන උළෙලවල් සඳහා නිර්දේශකරණ සහ නිර්දේශක කෘතීන් විදියට ගන්නේ අත්තරව සමාජ විවරණ සහ විවිධ එවැනි ඒ කියන්නේ විවිධ සමහරට අභව්‍ය ගණයේ සිදුවීම් තිබෙන නවකතා වෙන්නත් පුළුවන්. එවැනි සිදුවීම් හෝ සමාජ ශෝධනය සමාජය පිළිබඳව දිගහැරෙන විවිධ තේමා ඔස්සේ දිගහැරුණු කතා වලට තමයි ලංකාවේ සාහිත්‍ය තුල සම්මාන පිරිනැමෙන්නේ. නමුත් අර විවිධ ශානර ඔස්සේ ගොඩනගෙන කෘතීන් ඇත්තටම මේ මූලික වටයක් සඳහාවත් තෝරා ගන්නවාද කියන තැනක මම හිතන්නේ තාම ලංකාවේ නැහැ. ඉදිරියේදී මේක වෙනස් වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. සාහිත්‍ය සම්මානයක් කියන දෙයක් ඇත්තටම මේ ලේඛකයෙකුට හොඳ මේ උත්තේජනයක් ලබා දෙන දෙයක් වගේම එවැනි ලබා දෙන සම්මාන විවිධ ශානර ඔස්සේ නිර්මාණය වුණු නවකතාවල ලබා දෙනවා නම් මේක මීටත් වඩා හොඳ නිර්මාණ බිහි වෙන ලංකාවේ සාහිත්‍ය පෝෂණය කරන්න පුළුවන් ලේඛකයෝ බිහි වෙන තැනක් බවට ලංකාවේ සාහිත්‍යයපත් වෙයි. මොකද අර
ඇත්තටම ගත්තොත් එහෙම දැන් සමහරුන්ගේ අතේ අතර මතයක් ගොඩනැගිලා තියෙනවා අපේ ඉන්න බොහොම සමාන්තර ලේඛකයෝ සහ අපේ බොහොම ළඟින් වැඩ කරන අපේ සුහද අපේ හිත මිත්‍ර ලේඛකයෝ අතර ඒ කියන්නේ කොච්චර ලිව්වත් අපිට නම් සම්මාන නැහැ කියන තැනක ඔවුන් ඉන්නවා. නමුත් අර ඔවුන් නමුත් දක්ෂ ලේඛකයෝ. ඉතින් අර ඔවුන් අර ඒ හරහා උකට ලියුණොත් ඇත්තටම ශ්‍රී ලාංකේය සාහිත්‍යයට හොඳ කෘතීන් එකතු වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා ඇත්තටම සම්මානයක් කියන දෙයක් හරහා තව කෙනෙක් උත්තේජනයක් ලබා ගන්න එක ගොඩක් හොඳයි. තවත් ඉදිරි නිර්මාණ කටයුතු සඳහා. හැබැයි ඒ ඉදිරිපත් කරන ඒ කියන්නේ ඒ සම්මාන සඳහා ඉදිරිපත් කරන කෘතීන් විවිධ ශානර ඔස්සේ නිර්මාණය වෙච්ච කෘතීන් වුණොත් ඒක තමයි මම හිතන්නේ වැදගත්ම දේ කියලා මම හිතනවා. මම තෝරාගෙන මම ලියන්නේ අත්‍තරම අද්භූත ජනක සහ රාජ පරීක්ෂණ නවකතා ත්‍රාසජනක නවකතා එවැනි ශානරවල කෘතීන්. ඇත්තටම කියනවා වර්තමාන පරපුර හරහා මේක කිසිම ගිලිහියාවක් මම දකින්නේ නැහැ. ඇත්තටම උන් තව තවත් මේ පිළිබඳ කෘතීන් හොයනවා, ඒවා ගැන කතා කරනවා, ඒ ඔස්සේ ලියවුණු පරණ නිර්මාණ හොයාගෙන රස විඳින්න උන් උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මම කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ මම නිර්මාණය කරන නවකතා ශානරය යොවුන් නවකතා පරපුරෙන් ගිලිහි යනවා කියලා. එකම දේ තියෙන්නේ ඒගොල්ලන්ට කීමේ විපාසයක් තියෙනවා වෙන කෘතීන්. විපාසයක් තිබුණට ඒගොල්ලන්ට කියවන තරම් කෘතීන් නැහැ. ඒකයි මම දකින්නේ. කෙටි චිත්‍රපටයක් සඳහා ඇත්තරම තිර පිටපත සකස් කරලා ඊට දාලා පසුතල බලන්නත් දැනට ගිහින් අවසానයි. ඇත්තටම දැන් මේකත් වසර ගණනාවක් තිස්සේ මම සැලසුම් කරලා තියාගෙන හිටපු දෙයක් තමයි මේ කෙටි චිත්‍රපටය කියන දේ. මේකත් අද්භූත ජනක හා සන්ත්‍රාසී දනවන කෙටි කතාවක් විදියට තමයි මම මේක නිර්මාණය කරන්නේ. ඇත්තටම ඉතින් මේක අර මේ කොරෝනා ගැටලුවත් එක්ක තමයි පස්සට ගියේ. ඒ අදා දැන් ඇත්තටම රට යථාර්ථයටපත් වුණාට පස්සේ මේ තියෙන ගැටලුකාරී වාතාවරණය ඉවත් වුණාට පස්සේ ඒ කෙටි චිත්‍රපට සඳහා යලිත් වැඩ පටන් අරගෙන ඒකේ නිමාවක් දකින්න තමයි හිතාගෙන ඉන්නේ. ඉදිරි ලේඛන කටයුතු විදියට ඇත්තටම දැනට දික්කන්ද වලව්ව කියන රහස් පරීක්ෂක කතාව මම නිර්මාණය කළ අවසానයි. ඊට අමතරව නිශාචරයෝ කියන කෘතියේ වැඩ අවසන් වෙමින් යමින් පවතිනවා. සහ ගිජුලිහිණියන්ගේ රාත්‍රිය සහ මලඇඳුමින් සැරසුණු ස්ත්‍රිය කියලා කෘතීන් දෙකක් එන්නක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ දවස්වල ගත වෙන්නේ ඒ නිර්මාණවල තියෙන දේවල් එක තමයි දැනට මේ දවස්වල මේ ලේඛන කටයුතු කරගෙන යන්නේ. දැනට ඉතින් ඒ කියන්නේ ඉදිරියේදී මගේ එළි දක්වන්න හිතාගෙන ඉන්න කෘතීන් තමයි ඔය මලඇඳුමින් සැරසුණු ස්ත්‍රිය, ගිජුලිහිණියන්ගේ රාත්‍රිය සහ නිශාචරයෝ කියන කෘතීන්. ඒක තමයි ඉදිරියේදී එළි දක්වන්න හිතාගෙන ඉන්නේ. ඇත්තටම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඒ කියන්නේ මේ පොත් ලියන්නෝ කියන මේ YouTube නාලිකාවේ ශෂි සේනාරත්න කියන අපේ මේ සහෝදරිය මට ආරාධනාවක් කරා මේ YouTube නාලිකාවට ඉන්ටර්විව් එකක් කරමු කියලා. ඉතින් ඇත්තටම මම එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මගේ ලේඛනය පිළිබඳව ඔවුන් අදහස් ලබා ගැනීම සහ ඉදිරි දිග නිර්මාණ පිළිබඳව මගෙන් අදහස් මේ ලබා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් ඔවුන්ගේ මේ YouTube නාලිකාව තව තවත් ඉදිරියට ගිහිල්ලා සිංහල සාහිත්‍යයට හොඳ සේවයක් සිදු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම එතුමියටත් එතුමාගේ මේ නාලිකාවේ සේවය කරන සියලුම දෙනාටත් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට.